समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාපි පුප්පරා සිංහා කෛරාමාලා ගුනේ බහු එවං ජාතේන මච්චේන කත්තම්බං කුසලං බහුන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම්මපදයේ පුෂ්ප වර්ගයේන ගාථාවක් මේ ප්‍රකාශ වුණේ තේරුම යථාපි පුප්පරාසිම්හා යම්සේ වනාහි මල් රාශියකින් කෛරා මාලා ගුනේ බහු දක්ෂ මාලා කරුවේ බහුල වශයෙන් විසිතුරු මල් වඩම් කරන්නේ යම්සේද එවං ජාතේන මච්ඡේද එසේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොරව උපන්නා වූ නැනවත් මිනිසයා විසින් කත්තබ්බං කුසලං බහුං බහුලව කුසල් කටයුතුයි මේ දේශනේ කාටත් පැහැදිලි මාලාකාරී කින්න බොහෝම දක්ෂයි නමුත් ඔහුට මල් නැතිනම් මල් වඩම් ගැටීමක් වන්නේ නැහැ මාලාකාරී කින්නවා ਉਹ මල් වඩම් ගැටීමේ අදක්ෂයි ඕට මල් ඇත්තේම නැහැ. එසේනම් ඔහු කෙසේවත් මල් වඩම් ගොතන්නේක් නොවේ. එවාගෙම මාලාකාරය අදක්ෂයි. මල් රාශියක් තියෙනවා. ඒ තැනැත්තාටත් විසිතුරු මල් වඩම් ගෙතීම අපහසුයි. මාලාකාරය අති දක්ෂයි. නානා විසිතුරු මල් අප්‍රමාණයි. එසේ ඇති කල්ලි ඒ තැනැත්තා බහුල වශයෙන් විසිතුරු මල් වඩම් ගොතා ගැනීමට සමර්ථ වෙනවා. ඒ වගේ තමයි මේ ජාතේන මච්ඡේන කියන වචنين හැඳින්වෙන පදේ. කෙනෙක් උපදිනවා බුද්ධෝත්පාද කාලයක. නමුත් කල්යාණ මිත්‍රයන් ඇසුරට නැහැ. සද්ධර්මය අහන්නට නැහැ. යෝනිසෝ මනසිකාර්යය ගැන හැඟීමක් නැහැ. මගඵල නිවන් ගෙන දෙන පිළිවෙත් පිරීමට දන්නේ නැහැ. එවාගෙම දාන ආදී කුසල් කරන්න උට දාන වස්තුත් හරියට නැහැ. එසේනම් ඔහු දක්ෂ මාලාකාරයෙකුට මල් නැති වාගේ හොට විසිතුරු පින්කම් කිරීමට ලැබෙන්නේ නැහැ. එවාගෙම අබුද්ධෝත්පාද කාලයක බුද්ධ කියන වචනයක් අහන්න නැති කාලයක යම් මිනිසෙක් මනුෂ්‍ය ජීවිතේ ලබාගෙන පතිරූපදේශ වාසයක් නැහැ සත්පුරුෂ ආශ්‍රයයක් නැහැ සද්ධර්මයට අනුව අහන්න නැහැ යෝනිසෝ මනසිකාර්යය ගැන හිතන්නත් නැහැ දම්පින්කම් කරන්න දෙයක්වත් නැහැ ඕවට කිසිසේත් උසස් කුසල රැස් කර ගැනීමට ලැබෙන්නේ නැහැ තවත් කෙනෙක් ඉන්නවා අබුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබුවා ඒ කාලයේ හැටියට කල්යාණ මිත්‍රෝ ඉන්නවා. ඒ කාලයේ හැටියට සද්ධර්මය ගැන අහන්නත් ලැබෙනවා. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේලා වැනි උතුමන් ඉන්න කාලයක. යෝනිසෝ මනසිකාර්යයට අනුව හිතන්නත් පුළුවනි. පිළිවෙත් පුරා ගන්නත් තියෙනවා. දාන ආදී කුසල් කරන්නත් තියෙනවා. නමුත් ඒ තැනට ඒ ගැන හිතක් පහළවන්නේ ඔහුට ඒ ගැන අවබෝධයක් නැහැ.
ඒ තැනැත්තාට උසස් කුසල් රැස් කර ගැනීමට ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක නැනවත් මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්තා, ප්‍රතිරූපදේශ වාසයක් ලැබුණා, සත්පුරුෂ ආශ්‍රය ලැබුණා, සද්ධර්මයක් අහන්න නිතර ලැබුණා. එවැගේම යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නත් නුවණ අවදි කරගත්තා. සීලාදී පිළිවෙත් පුරා ගන්නටත් හිත නැමුණ යෙදුණා. දාන ආදී කුසල කරන්නත් දේ තියෙනවා. ඒතනත්තා දක්ෂමාලාකාරී ඉසිතුරු මල් රාශියක් වර්ණ ගන්ධ සම්පන්න මල් සාරාශියක් ලැබීමෙන් විසිතුරු මල් වඩම් ගොතා ගන්නාක් මෙන් මල් වඩම් ගොතාගෙන රාජරාජ මහා මාත්‍යාදීන්ටදී බොහෝ ධන දාන්‍ය ලබන්නාක් මෙන් ඒතනත්තා දක්ෂ ලෙස විසිතුරු ලෙස දාන සීල භාවනාදී බොහෝ කුසල රැස් කර ගන්නවා. මේකයි මේ කෙටි තේරුම. එතන ජාතේන මච්චේන කියන්නේ එසේ මෙසේ වාසනාවන්ත අවස්ථාවක් නෙමෙයි. හැම මිනිසෙක් උපන් මිනිසෝ තමයි. ඒ වගේම උපන්නේ නමුත් කරුණ අටකින් විනිර්මුක්ත නැතිනම් ඒ අත්තාගේ උත්පත්තිය අවාසනාවන්තයි. තයෝ අපාය ආරුප්පා සංඤං පච්ඡන්ති මම් පිචේ පංචේන්ද්‍රියාණං වේකල්ලං මිච්ඡාදිට්ඨිච දාරුණ අපාතු භාවෝ බුද්දස්සේ සද්ධම්මා මත දායිනෝ අට්ඨක්කන අසමය ඉති ඒතේ ප්‍රකාශිතා. මේ ගාථා දෙකෙන් කියවෙනවා දාන ආදී කුසල් කරන්න නොලැබෙන අවස්ථා 8ක්. තයෝ අපාය හතරේ 3ට ගණන් ගන්නවා. අටමහා නරකයයි උසුපත් නරක 128යි කියන 136 නරක ආදිය. ත්‍රිසං අපායේ එක අපායක්. සතරවැද අරුන් പ്രേත ලෝකයේ අසුර භවනත් එක්ක අසුර ලෝකයේත් එක්ක අසුර අපායත් එක්ක പ്രേත ලෝකේ പ്രേත විශේෂ. මෙන්න මේ කියන්නේ නරකාදිය, ත්‍රිසං අපාය, പ്രേත විශේෂ කියන අපාය තුනේ යන්තනෙක උපන්නනම් ඔහුට දාන සීල භාවනාදී කුසල් කර ගැනීමට ලැබෙන්නේම නැහැ. ඒකම සංඤම් පච්ඡන්ති මම් පිටේ. සංඤම් කියන්නේ අසංඤම්. අසංඤ තලයයි අරූප තලයයි. අරූප තල හතරක් තියෙනවා. ඒ ස්ථාන පහේ උපන්නානම් දාන සීල භාවනා කුසල් කර ගැනීමට ලැබෙන්නේම නැහැ. අසංඤ තලේ හිතක් නැති නිසා මොන පිනක්වත් කරන්නේ නැහැ. පෘථුජන වශයෙන් අරූප ලෝක උපන්නනම් එහිදී දාන සීල භාවනා කුසල් රැස් කරන්නේ නැහැ. භාවනා කුසල් නම් තියෙනවා, නමුත් ඒවා නිර්වාණ ගාමිනී කුසල් වන්නේ නැහැ. එනිසා එහිදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැති නිසා ඒ ස්ථාන පහම එක්කාසු කරලා එක දුෂ්ටක්ෂණයක් හැටියට හැඳින්වෙනවා. පච්ඡන්ති මම් පිටේ. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ නොපවට්නා වූ, කල්යාණ මිත්‍රයන් නොමැත්තා වූ, සදාම්පදයක් අහන්ට නොලැබෙන්නා වූ, දාන ආදී කුසල් කර ගැනීමට කිසිම අවකාශයක් නැත්තා වූ අවාසනාවන්ත ප්‍රදේශයක ඉපදී සිටීමත්, දාන ආදී කුසල් කරගන්න නොලැබෙන, ආර්ය සත්‍ය අවබෝධයට වාසනාවක් නොලැබෙන දැවින් ඒ ස්ථානයත් දුෂ්ටක්ෂණයක් හැටියට හැඳින්වෙනවා. පංචේන්ද්‍රියාණං වේකල්ලං. එතන පංචේන්ද්‍රියාණං කියන තැන පංචේන්ද්‍රියස වේකල්ලං කියවනම් වටිනවා. ඒ මොකද පංචේන්ද්‍රියාණං වේකල්ලං කියන තැනත් එතන ගැනෙනවා අංග විකලත්වය, අභාව්‍යතාවය. අන්ධ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්ද බුද්ධික මේ සියල්ලම ඒ පදයට ගැනෙනවා. එතකොට මිනිස්සෙක් වුණත් අන්ධ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්ද බුද්ධික, අංග විකලව උපන්නනම් උපතින්ම ඔහුගේ චිත්ත සංතානයෙහි පටිසන්ධි ප්‍රඥාවක් නැති බැවින් උසස් කුසලයක් රැස් කරගන්න කිසිසේත් ලැබෙන්නේ නැහැ. අවාසනාවන්ත ජීවිතයක්. ඒකත් දුෂ්ටක්ෂණයක්. මිච්ඡා දිට්ඨිච දාරුණ. දරුණු මිසදුටු බවක් ලැබුණා නම් ඒකත් දුෂ්ටක්ෂණයක්. එතන දරුණු කියලා කියන්නේ නාස්තික දෘෂ්ටිය, අකරිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය කියන අවස්ථා තුනයි.
නාස්තික කියන්නේ මොනම දෙයක් කරතත් පිනක් මේ කර්ම විපාකයක් නැහැ. කර්ම විපාකයක් නැහැ. නත්ති දින්නම් නත්ති යේත්තං නත්ති හොතං නත්ති සුඛට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නායේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මෙන්න මේ 10ක් තියෙනවා. ඒ කියන්නේ නාස්තික දෘෂ්ටිය. ඒ කියන්නේ දන් දීමේ විපාකයක් නැහැ. ගෙනත් දෙන දේ විපාකයක් නැහැ. මහා පින්කම් මහා යාග පැවැත්වීමේ විපාකයක් නැහැ. මවට උටෙන් කිරීමේ විපාකයක් නැහැ. මවට අනදර කිරීමේ ඵලයකුත් විපාකයකුත් නැහැ. පියාට උපස්ථාන කිරීමේ හෝ පියාට අනදර කිරීමේ හෝ විපාකයක් නැහැ. මෙලව කියලා මෙලවින් යන කෙනෙක් නැහැ. පරලොව කියලා එහා ලෝකයක් නැහැ. ඒ වගේම කුසල අකුසල කර්මයන්ගේ ඵලයක් නැහැ. ලොවේහි ආරි සත්‍ය අවබෝධ කරගෙන මඟඵල නිවන් ලබාගත් බුදුපසේ බුදුමහරහත් උතුමන් නැහැ. ඔය විදිහට ඵල විපාක අදහන් නැති දෘෂ්ටියක් වෙයි නම් ඒකට කියනවා නාස්තික දෘෂ්ටිය. දරුණුයි. අක්‍රීය දෘෂ්ටිය ඊටත් වඩා දරුණුයි. අක්‍රීය දෘෂ්ටිය කියන්නේ මොනතරම් ප්‍රාණඝාත කරතත්, අදත්තාදාන යෙදිතත්, මිච්ඡාචාරය යෙදිතත්, බොරු කීවත්, කේලාම් කීවත්, පරුෂබස් කීවත්, හිස්බස් කීවත්, සුරාපානය කළත්, අනුන්ගේ දෙයට දැඩි ආශා කළත්, අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කළත්, වැරදි දෘෂ්ටි පිළිගත්තත් මොනම කර්මයක්වත් නැහැ. කුසලයකුත් නැහැ, අකුසලයකුත් නැහැ. දන් දුන්නත්, සිල් රැක්කත්, භාවනා කරතත් පිනෙකුත් නැහැ. මේම කුසල අකුසල කිසිවක් පිළිගන්නේ නැතිකමට කියනවා අක්‍රීය දෘෂ්ටිය. අරකට වඩා බරපතලයි. එකලින් මේක උච්ඡේදවාදයට වැටෙනවා. අනික නැත්ති ඒ කියන්නේ හේතුවක් නැතුව සත්‍යයන්ගේ උත්පත්තිය මරණය සිද්ධ වෙනවා. සැප දුක් විඳින්නේ හේතුවක් ඵලයක් අනුව නෙමෙයි. අහේතුකයි මේ සිද්ධ සියල්ල සිද්ධ වෙන ස්වභාව සිද්ධියක් හැටියටයි. ස්වභාවයෙන් සිද්ධ වෙනවා විනා යම්කිසි හේතුක ඵලයක් නොවේ. මේ මිනිස්සු ඉපදලා ඉන්නේ හේතුක ඵලයක් නෙමෙයි. ඉබේම හටගත්තා ඉබේම නැති වෙනවා. නැති වුණා මිතින් මේ රූපකය ආසේ විසිරී යනවා කියන හැඟීම තියෙනවා. ඉතින් මේ විදිහට මේ දෘෂ්ටි තුනෙන් එකක් හරි හිතේ රැඳුනා නම් ඒක බරපතල හේතුවක්. දාන ආදී කුසල් කරන්නේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ එවැන්නෙකුට. අපාතු භාවෝ බුද්දස්ස සද්ධම්මා මතදායිනෝ. සද්ධර්ම අමෘතයේ ගෙන දෙන්නා වූ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේගේ නැතිකම පාල නොවී සිටීම කොටින් කියනවා නම් අබුද්ධෝත්පාද කාලයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන කුසල් කරගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කියන දුෂ්ටක්ෂණ 8න් විනිර්මුක්තව මේ බුද්ධෝත්පාද කාලයක පතිරූපදේශ වාසයක සත්පුරුෂ ආශ්‍රය ඇතිව සද්ධර්ම ශ්‍රවණය ලබන්ට වාසනාවන්තව යෝනිසෝ මනසිකාර්ය අවදි කරගෙන සීල සමාධි ප්‍රඥා කියන මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන්නේ පිළිවෙත් පුරා ගැනීමට වාසනාවන්ත කාලයක උත්පත්තිය ලැබුවා නම් අන්න ඒකට කියනවා 9 වෙනි බුද්ධෝත්පාද ශ්‍රණ සම්පත්තිය කියලා. ඔය අවස්ථාව ලැබුණා නම් ඒකාන්තයෙන්ම දාන සීල භාවනා අපචායන වේයාවච්ච පත්‍යදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන ditthුජුකම්ම ආදී වූ දස පුණ්‍යක්‍රියාවන් කරගන්න බහුලව පුළුවනි. පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී ආදී දස කුසල කර්මපතියන් පුරා ගන්නට පහසු හිරෙන තියෙනවා. දාන පාරමිතා සීල පාරමිතා ආදී පාරමී 10 පුරා ගැනීමට ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ අතරේ වඩන්නට ලැබෙනවා. දානේ ප්‍රිය වචනේ අර්ථචර්යා සමානත්වතා කියන සංග්‍රහ වස්තු අතරේ වඩන්නට ලැබෙනවා. සතිපට්ඨාන සතරේ සම්‍යක් ප්‍රදාන හතරේ ත්‍රිදිපාද හතරේ ඉන්ද්‍රිය ධර්ම 5 බල ධර්ම 5 බොජ්ජංග 7 මාර්ගාංග 8 වැඩෙනසේ පිළිවෙත් පුරා ගැනීමට ලැබෙනවා. කරණීය ධර්ම 14 අකරණීය ධර්මයේ මේවා දිනු කරගන්න ලැබෙනවා. මහා මංගල ධර්ම 38 ප්‍රගුණ කරගන්න ලැබෙනවා. මේවා ප්‍රගුණ කර ගැනීම නිසා මොකද සිද්ධ වෙන්නේ?
චිත්ත සංතානී තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව දියුණු වෙනවා. කොටින් කියනවා නම් අර මුලින් සඳහන් කළ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙනවා. මේ ගාථාව දේශනා කරන්නත් හේතුව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මහා පින්වැති විශාඛා මාතාවගේ පූර්වාරාම විහාර පූජාවයි. පූර්වාරාම විහාර පූජාවට 27 කෝටියක් ධනෙ වැය කළ විශාඛා මාතාව ඉදෙම ගන්නේ 9 කෝටියයි. ගොඩනැගිල්ල සඳහා 9 කෝටියයි. ඒ කියන්නේ තට්ටු දෙකේ දෙමහල් ප්‍රාසාදයක් එක මහලක කාමර 500 බැගි. කාමර 1000ක් ඇති මේ විශාල පූර්වාරාම විහාරයේ කරවලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මෙතෙන් වැඩම කරවලා මේක සංඝ සතුවට පූජා කළා. මහා දානිකුත් දුන්නා. එදා සංඝ පිරිස ස්ථානයේ පරිහරණය කරන වෙලාවේ මෙතුමිය ගෙන්නා දරුවෝ මුණුබුරු මේ මිනිබුරු අප්‍රමාණ පිරිසක්. කොච්චරද කියනවා නම් දහස් ගාණක් ඉන්නවා. ඒ මොකද එතුමියගේ දූවරු 10 දෙනයි පුත්තු 10 දෙනයි එතන 20යි. ඔය 20 දෙනාට මේ 20 දෙනා බැගින් ලැබුණා. ඒ අත්තන්නත් 20 දෙනා බැගින් දරුවෝ මුණුබුරු ලැබුණා. එතකොට විශාල පිරිසක් හිතන 8420ක් කියලා සඳහන් වෙනවා. මේ කොම නිරෝගී. ඒ කොම හරි වාසනාවන්තයි. ඒ නිසා මුළු මහත් සවැත් නුවර මංගල උත්සවයක් ඇතොත් මේ විශාඛාව පමුණවාගෙන එතුමියට තමයි පළවෙනි මේ ආහාර වේල පිරිනමන්නේ. ඒ මොකද අභිමංගල සම්මතයි කියලා එතුමියට යමක් දෙනවා නම් ඒ අත්තන්න දියුණුවක් වෙනවා කියලා. පුණ්‍යවන්තයෙක් නිසා. මේ නිකම් පුණ්‍යවන්තයෙක් නෙමේ කල්ප ලක්ෂයක් දියුණු කරගත්ත පාරමී ශක්තියක් එතුමියට තිබුණා. එතුමියගේ ශරීර ශක්තිය පුදුමයි. ඇතුම් 5 දෙනෙකුට සමාන කාය ශක්තිය තියෙනවා කියලා. ඕක පරීක්ෂා කරන දවසක් කොසල් රජුගේ මංගලයට ඉස්සරහට ඇරියා කියනවා නෙමේ කලබල කරන්න. මෙතුමිය ඇඟිලි දෙකෙන් හොඬ වැල් අල්ලගෙන මේ ඇතා බිම ඉංගෙව්වා කියනවා. මොනතරම් කාය ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒවා මේ කැම බීම නිසා ලැබුණා නෙමෙයි. දම්පින්කම් වල අනුභවයයි. වීර්ය පාරමිතා පිරීමේ අනුභවයයි. ඔය වාගේ ධර්මුණුවරම් පිරිවරාගෙන මේ පූර්වාරාම විහාර වටේ ගීතිකා කිය පුදුම විදියට ප්‍රීති උත්සවයක් පැවැත්තුවා. ගීතිකා පහක්ම කිය මිහිරි හඬින් පුදුම උත්සවයක් පැවැත්වුවා ප්‍රදක්ෂිනා කරමින්. සමහර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා අනේ ස්වාමීනි මේ විශාඛාව කවදාකවත් මේ වගේ උස්සහඬින් කතා කරලා නැහැ. කතා කරන්නේ බොහෝම හිමින්. බොහෝම සංසුන් වචනින් කතා කරන මේ මෞතුමිය අද මේ මානසික විකෘතියක් කියලා දන්නේ පුදුම විදියට කෑ ගහනවා කියලා. ඒ කියන්නේ මේ ගාථා ඊයෙන් කිය සාදුකාර දෙනවා. පස්සේ බුදුරජාන් වහන්සේ කපහදා දුන්න මහණෙනි මෙහෙම හිතන් දෙපා. මේ විසාකාවගේ හිතේ ඇති වෙන ප්‍රීති වේගයයි ඔය වචනෙන් කියවෙන්නේ. මෙතෙමේ මේ පින්කම කරන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. එතෙමියට ජාති ස්මරණ ඥානයද නැතත් ඒ පූර්ව වාසනාවෙන් ඇතිවෙච්ච මේ ප්‍රීතියයි මේ පින්කම නිසා ඔය ප්‍රකාශ වෙන්නේ. මානිනේ මේ විශාකාව හරියට දක්ෂ මාලා කාර්යයකට විශාල මල් රාශියක් ලැබුණාම විෂිතුරු මල් වඩන් ගොතන්න වගේ පින්කම් කරන කෙනෙක්. මෙතුමිය උපන්නේ වාසනාවන්ත සිටුමැදුරක. ඒ කියන්නේ මෙතුමියගේ පියාණන්ට තියෙන ඉරිදියක්. කංකාවණු දහසක් ඇති පසුම්බියක් තරම් මුළු දඹදිව තල වැසියන්ට කහවණු 100 200 බෙදා දුන්නත් එකක්වත් අවසන් වෙන්නේ නැහැ. කහවණු 1000 ඉතුරුව තියෙනවා. මෙතුමියගේ මෞතුමිය සුමනා දේවි වී කිඹක් අරගෙන මුළු ජම්බුද්දීපේ මිනිසයන්ට වී ලාස දෙලාස බෙදා දෙන වී තිමින් වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ. ඔය වගේ පුණ්‍යවන්ත මව්පිය දෙපළට දරුවෙක් හැටියටයි වැඩිමල් දෙන්නේ හැටියටයි මෙතුමිය උපන්නේ. එතුමියගේ පුණ්‍ය වාසනාව කොච්චරද කියනවනම් එතුමිය විවාහපත් කරලා පිටත් කරන වෙලාවේ කිරි දෙනුම් 60000ක් ගවගාලින් උඩින් පැනලා ගිහින් මෙතුමියගේ පිරිසට එකතු වුණා කියලා. ඔය වාගේ පුදුම පුණ්‍ය වාසනාවක් ඇති උත්තමාවක් විශාඛාව. ඉතින් ඒ වාගේම මිහිරි කටහඬ තියෙනවා. පංච කල්යාණී තියෙනවා. අවුරුදු 120ක් ආයුෂ වර්ධනය වුණ කිසිදාක රෝගයක් අසනීපයක් නැහැ. දරුවන් 20 දෙනෙකුගේ අම්මා කෙනෙක්. දරුවන් 20 දෙනෙකුගේ මව් කෙනෙක් වෙලත් අවුරුදු
විශ්වක 16ක 20ක වාගේ තරුණ වයස වගේ තමයි කාටත් පේන්නේ. ඉසකෙස් ගහක් ඉදලා නැහැ. දතක් හැල්ලා නැහැ. දත විවරණ වෙලා නැහැ. මේ තරම් පංච කල්යාණයෙන් පරිපූර්ණ වූ මහා පින් ඇති මෙතුමියගේ හිතේ තියෙන බලවත් ප්‍රසාදය තමයි මහණෙනි ඔය කටින් කියවෙන්නේ. ඒක සිත්තේ විකෘතියක් නෙමෙයි. එතුමිය සෝවාන් ඵලයටපත් වූ උත්තමාවක් කියන මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් කළා. මෙයින් අපට පැහැදිලි වෙනවා මේ භවයෙන් භවයට යන උපනිශ්‍රේ සම්පත්තිය. පෙර ජාතවල අපි යම් කිසි ඡන්දයක්, යම් කිසි වීරියක්, යම් කිසි චිත්තයක්, යම් කිසි විමර්ශන නුවණක් හිතේ පහළ කරගෙන දාන සීල භාවනාදී කුසල රැස් කරගත්තා නම් ඒක භවයෙන් භවයට සිතට උපනිශ්‍රේ වෙනවා. හිතට උණුසුම පවතීගෙන එනවා. හරියට අර විදුලි වේගයක් වාගේ. විදුලි රැහන වෙනයි, විදුලි වේගය වෙනයි. විදුලි රැහන නම් ඒ තැන්වල තියෙන රැහනක්. නමුත් ඒකෙ දිගේ විදුලි වේගයෙන් මේ විදුලි වේගය ගමන් කරනවා. ඒක ඇහැට පේන්නේ නැහැ. ඒක විද්‍යුත් වේගයක්. ඒ වගේ තමයි අපේ මේ චිත්තසංතානයේ කුසල කුසල් උපනිශ්‍රේ වෙන්නේ. එක එක භවයේදී ස්වરૂපකය බහා තබනවා. නාම පරම්පරාව පෙළියට ගමන් කරනවා. ගමන් කරනවා නෙමෙයි ඉපදී පවතිනවා, සන්තතිය වශයෙන් පවතිනවා. පූර්ව භවයේදී රැස් කරගන්නා ලද කුසල අකුසල කර්ම සියල්ලම සිතෙන් සිතට උපනිශ්‍රේ වෙවි බලගන්වෙවි එනවා. සාත් බෝධියේ, පසේ බෝධිය, අபிසම්බෝධිය කියන උතුම් බෝධි ඥානයක් සඳහානම් කුසල් කරන්නේ ඒ තැනැත්තාට භවයෙන් භවයට චිත්තෙන් චිත්තයට අර ඒ උපනිශ්‍රේ වෙමින් තමයි එන්නේ. එනිසා කල්ප කෝටි ගණන් ඈත සිට ආවත් ඒ ධර්ම ශක්තිය ඒ චිත්තක්ෂණයේ පවතිනවා. ඒ නිසා මෙතුමේ කල්ප ලක්ෂයක් ඔය දිනු කරගත්ත සිතෙහි උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය නිසා තමයි බුදු සසුනේ අග්‍රදායකත්වයේ දිනා ගන්නට වාසනාව වුනේ. එතුමියගේ වයස 7 දී තමයි අපේ තථාගතයන් වහන්සේ ලෞතර බුදු වුනේ. වයස 7 දී තමයි සරුවඥන් වහන්සේ 1250 රහතන් වහන්සේ පිරිවරාගෙන මගධ රටේ චාරිකාවක වැඩි. ඒ වඩිද්දී මේ තුමිය ඉපදී සිටියේ භග්‍ය නගරයේ. ඒ භග්‍ය නගරයේ මෙතුමියගේ මුත්තණුව තමයි මෙන්දක සිටුවරයා. එතුමා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේට ආවාස පහසුකම් සාසාදී එවාගේම විශාල ධර්ම දේශනාවකට ආරාධනා කොට ධර්ම ශ්‍රවණය කළා. එවාගේම ධාරුන්න කියන මේ දෙව් කෙනෙහිම කිරි සහිතව මහා දානයක් දුන්නා. 7000ක් තිස්සේ පින්කම සිද්ධ කළා තියෙනවා. එදා බණහලා තමයි විශ්වාකාව ඇතුළු පිරිසේ සෝවාන් ඵලයටපත් උනේ. තුමියගේ වයස අවුරුදු 7යි. ඉතින් මේ තරම් පුණ්‍ය වාසනාවන්ත කෙනෙක් උනේ නිකන් නෙමෙයි, භවයෙන් භවයට රැස් කරගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල ධර්මයන්ගේ උපනිශ්‍රේ ශක්තියයි. ඒ අනුව සලක බැලීමේදී මේ ලෝකයේ අපි සෑම දෙනාම උපනිශ්‍රේ සම්පත් ඇති අය. ඒ කියන්නේ අපි දැන් නරකාදී අපාතුලින් ගොඩ වෙලා ඉන්නේ. ඒ වගේම ප්‍රත්‍යන්ත ජනපදයකින් තොරව ප්‍රතිරූපදේශයේ අපි වාසය කරන්නේ. ඒ වගේම අසංයකල අරූපතලයේ මිදිලායි අපි ආද ඉන්නේ. ඒ වගේම අඳගොළු බේරි උම්මත්තක මන්ද බුද්ධිගතාවෙන් වැළකීලායි අද අපි ඉන්නේ. ඒකම අපි මිසදුරු ගැනීමෙන්ද වෙන් වෙලා අපි නියම කුසල කුසල කර්මයන්ගේ ඵල විපාක කර්මඵල විපාක දෙකම අපි පිළිගන්නවා, හේතුඵල පිළිගන්නවා. එනිසා නියත මිසදුතු භාවයක් අපේ කිසිසේත් ඇත්තේ නැහැ. අපට බුද්ධෝත්පාද කාලයක් දැන් තියෙනවා. මේ දුෂ්ටසන අටෙන් අපි තොර බැවින් අපි බොහොම වාසනාවන්තයි, උපනිශ්‍රේ සම්පන්නයි. ඒ උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය නිසා තමයි නැවත නැවත දාන සීල භාවනාදී කුසල් කර ගැනීමට අපට අවස්ථාව සැලසී තිබෙන්නේ. මේ දාන සීල භාවනාදී කුසල් රැස් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වන්නේ මතු මතේ රං රිදී මුතුමණික් ගේදොර වතු පිටියද ගඩම් මේවා සංවර්ධනය කරින්න නෙමෙයි. ඒ වගේම දිව්‍ය ලෝකයේ ගිහින් සැප විඳින්න නෙමෙයි. බඹ ලෝකෙහිම ධාන සැප විඳින්න නෙමෙයි. අපි දන්නවා මේ මොන ලෝකයක උපන්නත් එතන සීමිත කාලයක් තිබිලා එක වෙනස් වෙනවා. උදා වෙන ඉර බහලා යනවා වගේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙන්නේ මාක් නිසාද? වෙනස් වෙන ධර්මතා ඇති බැවිනුයි. මොකක්ද මේ වෙනස් වෙන ධර්මතා කියන්නේ? පංච උපාදානස්කන්ධයයි.
පංච උපාදානස්කන්ධයේ මොනවද? නාම රූප දෙකයි. මේ නාම රූප දෙක ක්ෂණයක් පාසාම ඇති වෙනවා නැති වෙනවා. හේතුඵල ධර්මතා අනුව ඇති වෙනවා නැති වෙනවා. දිව්‍ය ලෝක කියන්නේ ඇති වෙන නැති වෙන නාම රූප. බඹ ලෝක කියන්නේ එහෙමයි. මන ලෝක කියන්නේ එහෙමයි. සිව් අපාය කියන්නේ එහෙමයි. ඒ නිසා මේ ලෝක ධාතුවේ තියෙන මොනම සැපතක්වත් සදාකාලික නොවන බැවින් ඒවා දුක්ඛ සත්‍යයි. ඒ නිසා අපි එකම පැතුම නම් මේ කියන අවිචේ පටන් භවග්‍රේ දක්වා 31 භූමිතලයේ තුල හෝ දසදහසක් සක්වල හෝ කෙලලක්ෂයක් සක්වල හෝ අනන්ත සක්වල හෝ කොතනකවත් විනාශ නොවන සැපයක් නැති බැවින් විනාශ නොවන එකම සැපේ නම් මේ ලෝකයට අහිමි වෙන ලෝකයෙන් ඈතර වෙන ලෝකෝත්තර සැපයයි. එනිසා අපි මේ රැස් කරන සෑම කුසලයක ශක්තිය අපට ලෝකෝත්තර සංඛ්‍යාත ලෝකයෙන් ඈතර වුණා වූ අසංකත ධාතු නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් මේ කුසල රැස් කරන්නේ. එතකොට නිර්වාණ ධාතු ආબોධය සඳහා කරන සෑම කුසලයකම ඵල විපාක කොතරම් දෙව්ලෝ මනුලෝ බඹලෝ පමා උනත් අවසන් වන්නේ නැහැ. ඒ දෙව්ලෝ බඹලෝ මනුලෝ පමාවන්නේ නිවන ආબોධ කරගන්න අවශ්‍ය ප්‍රඥා සම්ප්‍රත්‍ය මුහු කුඩා යන තුරුයි. එතකොට භවයෙන් භවයට ප්‍රඥා සම්ප්‍රත්‍ය මුහු කුරවා යාම නිසා යම් දවසකදී අප මේ රැස් කරගන්න සීලම ධර්ම ශක්තිය උපනිශ්‍රේ වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුදුන් පමුණවාගෙන සෝවාන් ආදී මගඵල පිළිවෙලින් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වෙනස් නොවන සදාකාලික සුවය වෙන ඉපදීමක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් නැති හැඬීමක් නැති වැළපීමක් නැති කායික දුකක් නැති මානසික දුම්නසක් නැති දැඩි ආයාස දුකක් නැති හිතන පතන දේවල් වැළකීමේ දුකක් නැති පංච උපාදානස්කන්ධ පරිහරණ දුකක් නැති අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එනිසා අපි විසින් අද මේ දවසේදී රැස්පත් කරගන්නාද කුසලිය අසීමිතයි. මේ ස්වාමින් වහන්සේලා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව වැඩම කරවාගෙන ආවා. ඊට කලින් මේ පින්කම මෙසේ කරගන්නෙමු කියලා මේ පින්වත් ශ්‍රියා කරුණාදාර මාතාව මහත් ගෞරවයෙන් බොහෝම උත්සාහයෙන් මේ දිනේ වෙන් කරගත්තා. ඒක මටත් පහසු වේරණයක් වුණා. මේ අභිනවයෙන් නිදකන හන්තාන ආරණ්‍යෙහි සීමා සම්මතයටත් වඩින්න ඉදිච්ච දවසට සමීප දැවි. ඒ අනුව දැන් අද විශේෂ පින් ගමනක් එදී තියෙන අනුරාධපුරයේ ඒකත් අපි නැවැත්තුවා මේකට මෙන්න ඕන නිසා. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් පහසු වේරණියෙන් අපේ මහත්මයා බර්නාඩ් ආනෝඩා මහත්මයාගේ ඒ ආරාධනයත් එවාගෙම පහසු වේරණියත් ඇතුව අපි වැඩම කරවා ගන්න යෙදුණා. එවාගෙම දෙපා දව අසුන් පනවා වඩා හිඳුවා සූදානම් කරගත් දානවත්වයේ අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. ඊංගනතුර සංඝ රත්නෙට දන්පැන් පිළිගන්වා දඬ නමස්කාරයෙන් උපස්ථාන කළා. දැන් මේ සීලයක පිහිටා බණපදයකට සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් සිත කය වචන යොදා සිදු කර ගන්නා ලද මෙම කුසල සම්භාර ධර්මයේ රාහත් බෝධියේ පසේ බෝධියේ අபிසම්බෝධියේ නම් වූ උතුම් බෝධි ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වේවා කියා අපි ප්‍රාර්ථනා තබා ගනිමු. ඒකම තම තමා නමින් අභාව ප්‍රාප්ත යම්තාක් මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී